ගෞරවනීය මහත්වරුනි අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම මහත්වරුනි නෝනාවරුනි මේ කාරණේ පිළිබඳව රටට කියන්න සිය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල නිරත වී සිටින ඒ ගෞරවනීය මහත්වරුනි සමාජවාදී ශිෂ්‍ය සංගමය 1940ට පෙර නැත්නම් 48ට පෙර අපේ රටේ මෝදු වෙලා තිබුණු ඒ වගේම ලොකු මතවාදයක් හැටියට ගෙනල්ලා තිබුණු 1815 දී සුදු යටත් විජිතවාදීන් විසින් මතු කරවපු ප්‍රශ්නයක් බවට පත් කරලා තිබුණු ඒ පීඩනය ඒ නිදහස අහිමි වීම සියලු ශාස්ත්‍රවල තිබූ තත්වයේදී එකල සිටපු ඒවට එරෙහිව නැගී සිටපු ස්වදේශික කණ්ඩායම් සටන්කාමී බලමුළු වල ආදර්ශයට අනුව යමින් තමන්ගේ යුගයේ තමන්ගේ කාලයේ 2013 21 වෙනි සියවසේ දෙවැනි දශකයේ තමන්ගේ අභියෝගය කුමක්ද කියලා තේරුම් අරගෙන තමන්ට අයත් ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒ අපේ මුතුන් මිත්තන් එදා යටත් විජිතවාදීන් විසින් අපට අහිමි කරලා තිබුණු අපේ ස්වදේශික අධ්‍යාපනය සහ ඔවුන්ගේ අධ්‍යාපනය අපමත පටවා තිබූ තත්වයට එරෙහිව සටන් කරපු ඒ පළවෙනි ඉනිම අවසන් කළ නිදහස් අධ්‍යාපනයේ නමින් යම් తాවකාලික නිදහසක් හරි අත්පත් කරගත්ත තත්වයේ ඇතුළේ අද 21 වෙනි සියවසේ අපේ යුගයේ අපේ කාලේ එම ලබාගත් අධ්‍යාපනය හෝ නිදහස හෝ ඒ තිබුණා යයි කියන අවම අධ්‍යාපන නිදහස හෝ අහිමි කරන්නට කටයුතු කරමින් ඉන්න වෙලාවක සිය දෙවැනි ඉනිම ඒ වීර ඓතිහාසික යුග පුරුෂයින් සිය අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සටන් කරපු හා ඒ නතර කරපු තැනේ සිට ලබාගත් ජයග්‍රහණ නැවත ආපසු උදුරා ගැනීමට උත්සාහ කරමින් ඉන්න මේ මොහොතේ සිය දෙවැනි මෙහෙයුම දෙවැනි ඉනිම තේරුම් අරගෙන අද ආරම්භ කරන්නට කල්පනා කරලා තියෙන එක ලොකු දෙයක් හැටියට අපි කල්පනා කරන්නේ. ඒක සන්තෝෂයට කාරණයක්. ඒක කළු වලාතීරයක කලාතුරකින් හෝ දකින්නට ලැබෙන රිදී රේඛාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දැවැන්ත බලවේග නැමැති සූර්යයා ඉදිරියේ සමහර විට පුංචි තාරකාවක් වුවත් එය දීප්තිමත්ව විහිදුවන්නට උත්සාහ කරමින් ඉන්න අවධියක් හැටියට තත්වයක් හැටියට තමයි අප කල්පනා කරන්නේ. අධ්‍යාපන කලාප පිහිටවීම වෙනුවෙන් ලකලෑස්ති වෙලා ඉන්න වෙලාවේ චාල්ස් කුමාරයා එම කලාපවලට අවශ්‍ය කරන ආරම්භක මුල් පියවර මුල්ගල තියන්නට සූදානම් ය කියලා ප්‍රචාරයක් හා කතාවක් යන වෙලාවක අනෙකුත් සියලු අධ්‍යාපන ශාස්ත්‍රවලට සම්බන්ධ අය ඒ අනතුරක් හැටියට තරම් සැලකිල්ලකට ගත්තේ නැති තත්වයන් ඇතුළේ සමාජවාදී ශිෂ්‍ය සංගමය එය දැකලා ඒ අනතුරක්ය එනපොට වනාහි හොඳ නැත කෙල්ල ගෙට ගනු කියලා එනපොට වනාහි හොඳ නැත කෙල්ල ගෙට ගනු කියලා සාමාන්‍ය තාරුණ්‍යයේ ඉන්න ශිෂ්‍ය අවදියේ ඉන්න සිසු දරුවන් හැටියට ඊට එරෙහිව තම ඉතා සරල මට්ටමේ පියවරක් වුව යෝධ පියවරක් හැටියට තබමින් එම චාල්ස් කුමාරයාගේ සම්ප්‍රාප්තියට අදාළ වූ කතාව පාලකයින් විසින් එය ශක්තියක් බවට පත් කර ගැනීම සඳහා සිය ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කරන්නට ලකලෑස්ති වෙලා ඉන්න වෙලාවක ලත්තැනම ගත්තැනම එය ලොප් කිරීමට සමාජවාදී ශිෂ්‍ය සංගමය සමත් වුණා. එය ජයග්‍රහණයක් හැටියට කල්පනා කරන්න පුළුවන් වගේම
එම ජයග්‍රහණය සිය කිහිලි මත රඳවාගෙන සිය හදවත් තුල රඳවාගෙන සිය ජයග්‍රහණ ගබඩාව තුල තැන්පත් කරගෙන තමයි දෙවැනි මෙහෙයුම අධ්‍යාපනයේ නිදහස ඒ වගේම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට අදාළ වූ ඒ කාර්යයට අදාළ සිය සටනට පණ පොවන්න කල්පනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පටන් ගන්න ගමන්ම සලු වෙලා තමයි මේ සටන ආරම්භ කරලා තිබෙන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමය. ඒ නිසා අපි විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන්නන් හැටියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හැටියටත් ඒ වගේම අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ හැටියටත් ඒ වගේම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පූජ්‍ය පක්ෂයේ නියෝජනය කරන්නන් හැටියටත් මේ රටේ පුරවැසියන් හැටියටත් ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමයට අපගේ ධෛර්යය අපගේ ආසිංසනය අපගේ ප්‍රාර්ථනා යෝධ බල ප්‍රාර්ථනාවද මේ මොහොතේ අපි එකතු කරමින් තමයි මීට අපි අදහස් දක්වන්න කල්පනා කරන්නේ. කරපු කතා වලින් ඔබට තේරුණා ආයි හොදන්න දෙයක් නැහැ. ආයි අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණී ගෙනහැර දක්වමින් පද ගැටපද නිගණ්ඩු උපුටා දක්වමින් මේ පාලකයින් අධ්‍යාපනය විජයග්‍රහණය කරා ශ්‍රේෂ්ඨ ස්ථානය කරා උතුම් ස්ථානය කරා හේතුමතිය කරා ස්වර්ග රාජ්‍ය කරා අපගේ ඉටු දේවතාවා බවට මේ අධ්‍යාපනය පත් කරන්නට යන ගමනක් නෙමෙයි කියන එක 77 සිට බලපු ඉනිම බැලුවාට පසුව වුවත් 77ට පෙර සුද්දගෙන් අරගත්ත මොහොතේ සිට නිරීක්ෂණය කළාට පසුව වුවත් අපට ඒක පේනවා. ඒ නිසා මේ අයගෙන් එහෙම අපි නිකන් ඉතා අහිංසක වූ හෝ එහෙම නැත්නම් නොමග යන සුළු හෝ අයාලේ යන සුළු හෝ බලාපොරොත්තුවක් අපි කිසිසේත්ම තබාගෙන නෙමෙයි මේ සටන් පාට එලි දක්වමින් සංවිධාන හරහා ඒ අධ්‍යාපනයේ නිදහස අධ්‍යාපනයට මුල් තැන දෙනු අධ්‍යාපනයට කරන වියදම වැඩි කරනු අධ්‍යාපනයේ තමයි එකම දේ රටක කියන කතාන්දරය අපි කියන්න යන්නේ. වැඩි කාරණා නෙමෙයි මම පුංචි කොටසක් මතු කරන්නම්. ඔබ දන්නවා 1796 දී තමයි ඔය චාල්ස් කුමාරයාගේ ආතා ඒ කියන්නේ පස්වෙනි ජෝර්ජ් රජුරු ආතා කෙනෙක් කවුරු හරි ජෝර්ජ් රජු එයාගේ කාලේ තමයි ලංකාව අත්පත් කරගන්නේ. කොළඹින් පටන් අරගෙන 1815 මාර්තු 10 වෙනකොට කඳු රටත් අල්ලලා මුළු රටම අපේ රට අත්පත් කරගන්නවා. ඒකට අපි සෑහෙන ප්‍රමාණයෙන් එම පූජා වට්ටියට යස් ඕකේ කියලා අපි සූදානම් කියලා ඒක රන් තැටියක තියලත් දෙනවා. එහෙමත් වෙනවා. ඒ තියපු වෙලාවේදී එහෙම අත්පත් කරගත්තට පස්සේ ඒගොල්ලෝ යටත් විජිත වාදීන් හැටියට අපරට සතුව තිබුණු අපේ අධ්‍යාපන මූලාශ්‍ර දියුණු කම් ඒ අධ්‍යාපනයේ තිබුණු විස්මිතකම් අදාහගත නොහැකි ජයග්‍රහණ අත්පත් කරගත්ත ඒ ශික්ෂණය අපි අධ්‍යාපනය හරහා ලබාගෙන තිබුණු තත්වය සම්පූර්ණයෙන්ම කනපිට හරවලා අනිත් පැත්තට හරවලා ඒ වෙනුවට අධ්‍යාපනය සිය යටත් විජිතකම පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මනස් හදන තත්වයේ දක්වා ඒ වගේම සිය ආගමිකමය ඉගැන්වීම් පමණක් මොළ තුලට යැවීම සඳහා මාධ්‍යයක් ලෙසට සිය අධ්‍යාපනය හරවමින් ඒ වගේම ලාභ ලබන හැකි අයට පමණක් ඇති අයට පමණක් ධනවතුන්ට පමණක් තියන අයට පමණක් සීමා කරගන්නා වූ අධ්‍යාපන ක්‍රමයක් බවට ඔවුන්ගේ අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළා. මිෂනාරී පාසල් අධ්‍යාපනය කියලා කිව්වහම ඒක පෞද්ගලික පාසල් හැටියට තමයි ඔක්කොම ආරම්භ කළේ. මුදල් දීලා වියදම් කළා තමයි අධ්‍යාපනය ලබන්න පුළුවන් වුණේ. හැමෝටම
දලදා තේවාවට එනවා වගේ ඔක්කොටම පාසලේ දොර අරලා තිබුණේ නැහැ. වහලා තිබුණේ. ඇති හැකි අයට පමණක් ඒ පාසල් දොරටු වලින් ඇතුල් වෙලා දැනුමේ නිම්මලල පුළුල් කරගැනීමේ ක්‍රමය තමයි ඔවුන් හඳුන්වලා දෙත් තිබුණේ. ඒක ඇතුලේ සැබෑ ස්වදේශිකයන්ට සමහර විට අධ්‍යාපනය කිසිසේත්ම විවෘත කළ තිබුණේ නැහැ. ඒකත් පෙරලා සමහර විට තමයි අධ්‍යාපනය සඳහා ඔවුන්ගේ පාසල් පද්ධතිය ඇතුළත් කරගත්තේ. කොන්දේසි ගොඩායි ආගම සමහර විට වෙනස් කිරීම, සුද්ධා අඳින පළඳින ක්‍රමේ සංස්කෘතියකට අවනත වී එසේ හැඩ ගැසීමට සිය ප්‍රතිඥා දීම, ඒ එංගලන්ත මහා රජුරවන්ට සිය අවනත භාවය හුනස්ටින් නැගිට ප්‍රකාශයට පත් කිරීමේ කොන්ද නමා ගැනීමේ නම්‍යශීලී බවට පත් කර ගැනීමේ කැමැත්ත, අභිලාෂය ප්‍රකාශයට පත් කරන්න වගේ ඒවා තමයි මේ අධ්‍යාපනය හරහා බොහෝ වෙලාවට කළේ. ඒ වෙලාවේ තමයි එකල ක්‍රියාත්මක වුණු සමාජවාදී ශිෂ්‍ය සංගමේ ලක්ෂණ පෙන්වන අතීත අපේ මුතුන් මිත්තා ඊට එරෙහිව සිය අදහස් සිය වචන බවට පරිවර්තනය කොට ඒවා ගම් දනව් සිසාරා හන්දියක් ගාන යමින් සිය හැකියාවන් උපයෝගී කරගෙන ජනී ජනයා දැනුවත් කරමින් පළමුව ඒ වගේම දෙවනුව සංවිධාන ගොඩ නගමින් 1 2 3 4 5 එකතු කර ගනිමින් සංවිධාන එකතු කර ගනිමින් හදා ගනිමින් සිය ස්වදේශික අධ්‍යාපනය හා සිය ස්වදේශිකකම් තහවුරු කරගත යුතුය යටත් විජිතවාදීන්ගෙන් කියලා විශේෂයෙන්ම අධ්‍යාපනය අත්පත් කරගත යුතුය කියන මහා තෙරපුම උවමනාව දිවයිනේ දස දිග්භාගයෙන් පැන නගින්න පටන් ගත්තා. නිකං පටන් ගත්තේ නෑ. ගම්දනව් සිසාරා එක්කෙනා දෙන්න ගිහිල්ලා කම් කියලා කතා කරලා වාඩි වෙන්න කියලා කතා කරලා වාඩි වෙන්න බැරි නම් හිටගෙන වුණත් කමක් නැහැ කියලා ඒ තමන්ගේ අදහස කනින් කන යවමින් 1 2 කරගෙන 2 3 කරගෙන 3 4 කරගෙන 4 5 6 වශයෙන් ප්‍රමාණාත්මක සාධකයේ වැඩි කරගෙන දැනුවත් කළා විශාල ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළා සුද්දගෙන් නිදහස ගන්න ඕනේ කියලා. ඒකෙදි එක පාර්ට් එකක් තමයි අධ්‍යාපනයේ අහිමි වෙලා තිබුණු අපට අපේ අධ්‍යාපනයේට අපවහාම ආයුතුයි සුද්දගෙන් ඒ ගලවා ගත යුතුයි කියන මේ උවමනා. වල්පොල රාහුල හාමුදුරුවන්ගේ වකවානුවේ හිටපු කණ්ඩායම වෙන්න පුළුවන්. පෙත්සං අත්සන් කරමින් දසදාසේ ලක්ෂේ අත්සන් කරමින් ඒ ජන මාධ්‍ය ක්‍රමවේද උපයෝගී කරමින් ජන සංනිවේදන ක්‍රමවේද උපයෝගී කරගනිමින් එහෙම කළා. එහෙම කිරීම නිසාම ඒක පුංචියෙන් පටන් ගත්තේ. මහා ලොකුවට එකපාරට ප්‍රවාහයක් හැටියට සුනාමි වගේ ආවේ නැහැ. එක්කෙනා දෙන්නගේ හොළු වල අදහස ආපු එකක්. එය ප්‍රරෝහණය කොට හුඟක් හදවත් තුළ දැවැන්ත බලවේගයක් බවට ඒපත් කිරීම නිසා කන්නංගර මහත්මයා වගේ අයට පණ එනවා. අමාත්‍යවරයෙක් හැටියට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරපු සහ ධනවාදී ආර්ථික ක්‍රමයකට තම මනස සහ ශාරීරික සහ සිතුවිලි හා චින්තන සියල්ල හැඩගසාගත්ත එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් හැටියටම ආපු කන්නංගර මහත්මයා වගේ අයට සිද්ධ වුණා ජනී ජනයා විසින් අවුලවන ලද ජනී ජනයාගේ හදවත්වල තෙරපෙමින් තිබුණු සිය අභිලාෂයේ විසින් හසුරුවන ලද ඒ අවුලවන ලද ඒ මහා උවමනාවේ සටන් පාඨය සියාතට ගන්න. ඒක තමයි නිදහස් අධ්‍යාපන පනත නමින් ප්‍රායෝගික ක්‍රියාවලියක් හැටියට රාජ්‍ය මන්ත්‍රණ සභාවට 40 දශකයේ මැද භාගයේදී ආවේ. ඒ එනකොටත් ඔහු කිව්වේ හරි ලස්සනට ඔහු කියනවා කීප දෙනෙකුට සීමා වෙලා තිබුණු අධ්‍යාපනය. එය සියලු දෙනාගේ උරුමයක් බවට මට පත් කරගන්න පුළුවන් වුණොත් මේක ගෙනල්ලා අපිට. සියලු දෙනාගේ උරුමයක් බවට පත් කරගන්න මට පුළුවන් වුණොත් අපිට පුළුවන් වුණොත් ඇති අයට පමණක් සීමා වෙලා තිබුණු අධ්‍යාපනය. එහෙම නැත්නම් ධනවතුන්ට පමණක් සීමා වෙලා තිබුණු අධ්‍යාපනය. ඒ නිර්ධනයින්ගේ තත් අත්පත් කර දෙන්න පුළුවන් වුණොත් මට විවෘත කරන්න පුළුවන් වුණොත් ඒ වගේම හුඟක් අයට වහලා තිබුණු අධ්‍යාපනය කියවන්න හැකියාව නැති ඉගෙන ගන්න හැකියාව නැති ලියන්න අයිතිය දීලා නැති හිතන්න ඒ නිසාම අයිතිය දීලා නැති ලෝකේ විඳින්න ඒ නිසාම හැකියාව අහිමි කරපු කියවීමට හැකියාව අහිමි කරපු විඳින්නට තියෙන හැකියාව අහිමි කරපු ඒ తত্ত্বය සියලු දෙනාට මට
විවෘත කරන්න පුළුවන් වසා තිබූ පොතක් වගේ තිබූ අධ්‍යාපනය සුද්දා මට එය විවෘත ලියවිල්ලක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වුණොත් මේ පනත සම්මත කරගැනීම හරහා මම ලබන ජයග්‍රහණය අමා මහ නිවන් සප ලබා ගන්නටත් වඩා ලොකු දෙයක් කියලා. ඒක සාදු සාදු අනුමෝදාමි කියලා. හරිම ෂෝක් කියලා ලොකු දෙයක් කියලා හිටන් ඔහුගේ පනත ඉදිරිපත් කරමින් කරපු සාකච්ඡාවේදී කතාවේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඔහු කිව්වේ ඒකයි. ඔගස්ටස් අධිරාජ්‍යයා රෝමය ගඩොලින් හදලා තියෙන වෙලාවේ එය කිරිගරුණෙන් හැදුවට පස්සේ ඇති වූ සන්තෝෂයටත් වඩා සන්තෝෂයක් ශ්‍රී ලාංකිකයන් වන අප සියලු දෙනාට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ලැබිය හැකිය කියලා හිතන්. අනේ ඒ සැපත ඒ සතුට මම කවදානම් ලබන්නද කියන මේ අදහස ඉදිරිපත් කරමින් තමයි ඔහු ඒ පනත ඉදිරිපත් කළේ නිදහස් අධ්‍යාපන පනත කියලා. එහෙම කළා තමයි සුද්දා සතුව තිබූ තෙරප් තියාගෙන හිටපු ඒ ඉගෙනීමේ අයිතිය හා නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සම්පූර්ණයෙන්ම සැලකිය යුතු ප්‍රමාණයකින් අත්පත් කරගන්න පුළුවන් වුණේ. ඩී.එස්. සේනානායක මහත්මයා උනත් විරුද්ධව හිටියේ. තමන්ගේ නායකයා සුද්දාගෙන් ආණ්ඩුව ගත්ත පළවෙනි අගමැතිවරයා ඔහුත් විරුද්ධව හිටියේ. ගස්වල ගෙඩි කඩන්න කෙනෙක් නැති වෙන්න පුළුවන් සමහරට සිය වලව්වේ. කඩන ගෙඩි අහුලන්න කෙනෙක් නැති වෙන්න පුළුවන් සිය වලව්වේ වත්තේ. අහුලන ගෙඩි ලෙලි ගහන්න කෙනෙක් නැති වෙන්න පුළුවන් සිය වත්තේ. ගහපු ලෙලි ටික ගොඩ ගහලා හිටන් ඒවා අහුරන්න අඩක්කු කරන්න කෙනෙක් නැති වෙන්න පුළුවන් මුන් ඔක්කොම ඉගෙන ගත්තොත්. ලෙලි ගහපු පොල් ගෙඩිය පළල කොප්පරා හදන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. කොප්පරා ටික මේකේ දාලා අඹරලා තෙල් ටික අරගෙන හිටන් ඒක බෝතල් වලට දාලා ගන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා නාකයි භයානකයි හාපු හපුච්චා අධ්‍යාපනයේ භයානක එකක් දෙන්න හොඳ නැහැ. එහෙම කියලා එයත් පස්සට ගැවුවා. ඒ නිසා තමයි 48 සුද්දාගෙන් අරගත්තට පස්සේ වුණත් 48 අග 49 50 52 53 54 කාලේ වුණත් ඒ පනතක් හැටියට සම්මත කළා මුල් ගඩොල තිබ්බත් මුල් ගල තිබ්බත් වැඩේ අංජබජල් විදිහට ගියේ. ඒ අභිලාෂේ ඒ විදිහටම ඉෂ්ට වුණෙත් නෑ ඇත්තටම කියනවා නම්. නමුත් අපි අධ්‍යාපනයේ පියා හැටියට පළවෙනි ගල තිබ්බ නිසා ආරම්භක සලකුණ ඔහු තිබ්බ නිසා අපි ඔහුට දුන්නා. ඔහුගේ චරිත කතාවෙත් ඔහු කියනවා මම එහෙම කළේ. මගේ අභිලාෂය එහෙම එකක්. රටේ ජනයා එහෙම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ වගේ එහෙම ඉල්ලීමකින් කළා අපෙන් ඉල්ලීම් කළා අපිට තේරුණා ඒක. ඒ නිසා ඒකේ නාඩිය වැටුණා මට. ඒ සෙන්ස් හොඳට මට අහු වුණා. මම මගේ ලොක්කටත් වඩා ඩී.එස්. සේනානායකවන මගේ ලොක්කටත් අභිභවා යමින් ඒත් කමක් නැහැ. මම ඒ අතට ගත්තා ඒ අයගේ ඉල්ලීම. අරගෙන මං එහෙම කළා තමයි කළේ. මං ඊළඟට ඡන්දෙට ගියා. ඩී.එස්. සේනානායකත් විරුද්ධ වුණා. කකුලෙන් ඇද්දා. අගලවත්ත ආසනේ විල්මට් පෙරේරාට පරාජයටපත් වුණා. නිදහස් අධ්‍යාපනය ගල තියලා ආරම්භ කළා. එහි ආනිසංස හැටියට ඔහුට ගෙදර යන්න ඕන. ඒක වෙනම එකක්. ඒක වෙනම එකක්. එහෙම කළා අවසානයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ඉල්ලීමකින් තමයි එදා වේල කන්නංගරුන් නැහැ ගෙදර වේල හොයාගෙන අවසන් භාගයේ ගත කළේ කියලා චරිත කතාවේ තියෙනවා. කාගේ වුණත් පක්ෂේච්චර වැදගත් නැහැ අපි මම කිව්වේ. එහෙම තමයි නිදහස් අධ්‍යාපනයට අදාළ කී උවමනාව එලි දැක්ුවේ. පෙන්වුවේ එක එක්කෙනා. එහෙම ආවා. දැන් තමයි වැඩේ. එහෙම ගෙනාපු එක වහපු පොතක් වගේ තිබුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් කරන තමයි සුද්දාගෙන් ගත්තේ. සුද්දා එක වහලා තිබිච්ච හින්දා. ධනවතුන්ට පමණක් සීමා වෙලා තිබිච්ච හින්දා තමයි හත්වලාමේ කන්නංගරුන් නැහැ කිව්වේ මේක නිර්ධනයෙන්ගේ උරුමයක් බවට පත් කරන්න ඕන කියලා. මගේ අප්‍රතිහත ධෛර්යය හා රටේ අප්‍රතිහත ධෛර්යය ඒක. ඒ නිසා ඒකටයි මම මේ කියන්නේ කියලා ඔහු කිව්වේ. සීමා කළ තිබිච්ච එක. අද ඉන් පස්සේ බිහි වුණු රාජ්‍ය පාලකයන් සහ ආණ්ඩු තමන්ගේ උපාය මාර්ග බවට පරිවර්තනය කළේ ඒ එදා තිබුණු ස්වදේශිකයන්ගේ අරමුණ නෙමෙයි. 77 දී ඒක පිම්මකින් වෙනස් කරන බව පේනවා. ඊට පෙර වුණත් මහ ලෝකෝට කතා කරන්න දෙයක් තිබුණේ නැහැ ඇත්තටම ගත්තොත් එහෙම. ඒත් අර ආනිසංසෙම තමයි. එන්න අධ්‍යාපනයෙන් ජයග්‍රහණ ලැබිය නොහැක කියන ඒ මිත්‍යාවට යමින් ඒ වෙනුවට වෙන අටමගල් අටෝමින් සංවර්ධනයේ සඳහා වෙන අටමගල් වලට යමින් සිහින ඔස්සේ එදා සිට මේ 2013 දක්වා අපිව දක්වගෙන එනවා.
2013 දක්වා අපි දක්වගෙන එනවා. ඒක ඉතාමත්ම අපූර්ව කාරණේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ භූමිකාව. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ භූමිකාව. සුද්දගෙන් ගරගත්තා කියලා කියන්නේ අධිරාජ්‍ය යටත් විජිත විරෝධී කම. ඒක තමයි 48 සුද්දට ගහන්නේ පල් දෙවනි කැරැල්ල 1848. 1818ත් ගහනවා පළවෙනි එක. ගහලා 48 1948 දී අපි කොහොම හරි නාමිකව හරි ගන්නවා. සටන් වලින් හරි අල්ලපු රටේ සටනෙන් හරි අපේ මොකක් හරි එකකින් හරි අපේ විරුවන්ගෙත් යම් යම් කැපවීම් ප්‍රමාණයක් ඉතිහාසයේ තියෙනවා. ඒ ඔක්කොම පාවිච්චි කරලා එහෙම අරගෙන ඒක තමයි අධිරාජ්‍ය විරෝධී යටත් විජිත විරෝධී කම් තමයි මේ පෙන්වන්නේ. සුද්දගෙන් අධ්‍යාපනය උතුරලා ගත්තා කියලා කියන්නේ අප අතට ගත්තා කියලා කියන්නේ අධිරාජ්‍ය විරෝධී ලයින් එක. යටත් විජිත භාවයේ ඉවසන් නැති කම. යටත් විජිත කම එපා කියලා හිතන් ඒකට එරෙහි වූ ප්‍රති සටන. ඒක තමයි ඒ කලේ. ඒක තමයි ඒක ඉස්සරහා තමයි අපිට හම්බ වෙන්නේ වීර කැප්පෙට්ටි පොළ. ඒ සටනේ තමයි හම්බ වෙන්නේ ගොංගාලේ කොට බණ්ඩා. ඒ සටනේ තමයි හම්බ වෙන්නේ බූටෑවේ රටේ රාළ. ඒ සටනේ තමයි හම්බ වෙන්නේ අපේ වාරියපොළ සුමංගල හිමියන්. ඒ සටනේ තමයි හම්බ වෙන්නේ පෑන හසුරුවපු එස් මහින්ද හිමියන්. ඒ සටනේ තමයි හම්බ වෙන්නේ සිය සන්නද්ධ ක්‍රමයේ උපයෝගී කරගත්ත සිවුර හිටියත්. මිලිටරි ක්‍රමයේ පිළිබඳ විශ්වාසය තිබුණු සටන්කාමී ඉහදම රතනපාල හාමුදුරුවෝ. අස්කිරිය උන්නාන්සේ. ඒ සියලු දෙනා අපිට හම්බ වෙන්නේ ඒ ප්‍රතිසටන් කරපු වීරෝදාර කණ්ඩායම. අද ඒක අනිත් පැත්තට ඒ වීරෝදාරකම් ටික සියල්ල අනිත් පැත්තට යමින් ඉන්නේ. නලින්ද ජයතිස්ස අපේ වෛද්‍යතුමා කිව්වා වගේ, ජාතික සංවිධායකතුමා කිව්වා වගේ. දේශප්‍රේමීත්වය කියන එක තමයි දේශනාව පෙනුමින්. සුදු ඇඳීම සිට රුහුණේ කම් පාවිච්චි කිරීම සිට උතුරේ සටන හා ඔප්නං වන අවස්ථාවේ සිට ඒකට එකතු වෙලා ඉන්න අර එක එක පක්ෂවල උදවියගේ හඬ ඒ හැම එකකින්ම පෙන්වන්නේ වගේම රූපවාහිනියේ මෙතන නැති ආණ්ඩුවේ රූපවාහිනිය වැඩිපුරම උත්කර්ෂයට නගන්නේ ඒ දේශප්‍රේමීත්වයෙන් හෙබි නායකයෙක් ආණ්ඩුවක් දැන් තියෙන නිසා හොල්ලන්න බෑ කියලා. ඒ නිසා කාටවත් හැපෙන්න බෑ, බය වෙන්න ඕනේ නෑ. අඟලකටවත් රටේ හානියක් වෙන්නේ නැහැ කියලා. එහි ආධ්‍යාත්මයට අබමල් රේණුක හානියක් කරන්නේ නැහැ කියලා. එහි සංස්කෘතියට කිසිදු හානියක් වෙන්නේ නැහැ කියලා. එහි දේපල වලට, භූමියට, ගුවනට, මුහුදට, එහි ශාරයට, එහි හර පද්ධතියට, සාර ධර්ම පද්ධතියට, එහි මිනිස්යාගේ ආත්ම ගෞරවයට, ඔවුන්ගේ සිය අභිමානයට කිසිදු හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම එක්කෙනෙක් තමයි, එහෙව් එක්කෙනෙක් තමයි අපේ ඉන්නේ කියලා තමයි දේශනා දිගට හරහාට දෙන්නේ. එක එක අය ධම්මෝල කතා කරන සාකච්ඡා මේ දවස්වල යන්නේ. ඒකේ හොඳම අවස්ථාව හැටියට කියන්නේ චෝගම්. ඒකේ හොඳම අවස්ථාව තමයි කියන්නේ චෝගම්. චෝගම් කියලා කියන්නේ අභිමානය 99 නගන වැඩක්. ශ්‍රී ලාංකිකයාගේ. දෙමළ දෙමළ මුස්ලිම් ජනයාට සිය ස්වර්ග රාජ්‍ය දෝරේ ගලන්න පටන් ගන්නවා. සුනාමි වේව් වගේ. දැවැන්ත ප්‍රවාහයක් හැටියට එන්න පටන් ගන්නවා. මොකක්ද ඒක නගිනවා? මොකක්ද ඒක කියලා කියන්නේ ජාතික ධනය. ආයෝජන හොගාලා එන්න පටන් ගන්නවා වැට කඩළු කඩාගෙන. අනේ එපා කියද්දිත් එනවා. බුදුම්මෝ එපා ඇති කියනකොට තා කමන්නේ නැහැ කියලා හිතන් දෙන්න සයිස් එකට එනවා කියලා තමයි කියන්නේ. ඒකට තමයි පාරවල් වල රතු පාට ටයිල් අල්ලන්නේ. චාල්ස් දැකලා නැහැ ටයිල්. චාල්ස් දැකලා නැහැ ටයිල්. චාල්ස් දැකලා නැහැ ටයිල්. අර නිකල් ගාපු වැටවල් දැකලා නැහැ එයා. මේ වගේ කාපට් කරපු පාරවල් චාල්ස් හීනකින්වත් දැකලා නැහැ. නව ශ්‍රීලන්ත හාදය, දකුණු අප්‍රිකාවේ හාදය, ඕස්ට්‍රේලියාවේ හාදය දැකලා නැහැ. ඒගොල්ලන්ට අරුමය. හිතා ගන්න බෑ. වීදුරු අරින්න පුදුමයිනේ මේ ටයිල්. අහෝ ටයිල්. කියලා හිටන් කියයි. කියලා ඉවර වෙලා සිය ආයෝජකයන්ට කතා කරලා කංකම්බූරු සින්සිංෝරු මෙන්න ටයිල් ගොඩාක් තියෙන රටක් ෂෝ පාර හරහා මාරු වෙන තැන් හරිම ලස්සනයි. එන්න පටන් ගන්න සිය ආයෝජන කියලා කියයි කියලා. එහෙම කියලා හිටන් ඒ දිගට හරහාට දේශනා වලට දෙන්න යනවා. කවුද මේ එන්නේ? චාල්ස්. චාල්ස් කියන්නේ ජෝර්ජ්ගේ පරම්පරාවේ ලේ තියෙන හාදයක්.
අපිව අල්ලගන්න සටන් මෙහෙවපු සිය ගෝල බාලයන් එවපු අය. ඔය ආණ්ඩුකාරවරු සුද්දෝ බැටෑලියන් ඔක්කොම ආවා. ඇහිලා අපිට ගහලා කුඩු පට්ටම් කරලා අපේ ගත්තේ වෙල්ලස්ස සටන කියලා කියන්නේ දහස් ගාණක් කුඩු පට්ටම් කළා දැම්ම ජීවිත. හරක් බාන් විනාශ කළා. වගා බිම් නැති කළා. විහෙර විහාරවල තිබුණු වටිනා හර පද්ධති මොන හරි තිබුණු පුස්කොළ පොත් අරව මේ වුණත් කුඩු පට්ටම් කරලා ගිනි තියලා දැම්මා. විනාශ කළා. එලෝගෙන ගියේ. විනාශම කළා දැම්මා. පොට්ටුවම්මාන් පැන්නා වගේ. කේපී නෙමෙයි. පොට්ටුවම්මාන් පැන්නා වගේ. එහෙම කරපු එක්කෙනාගේ යා තමයි එන්නේ. ඒ එනකොට එන්නේ නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ එනවා කියලා කියන්නේම ඒක නිකන් ලෑස්ති කරලම කරන වැඩක් තමයි. දේශප්‍රේමී අය. ඇයි? නොවැම්බර් මාසේ තමයි රටේ රාළ මරන්නේ. නොවැම්බර් මාසේ 17 1818 නොවැම්බර් මාසේ 17 රටේ රාළ. එතනින් ආයි ඉවර වෙනවා. ඉහගම රතනපාල හාමුදුරුවෝ සුද්දට එරෙහිව අර බුදුහාමුදුරුවන්ගේ කාලෙත් සූදුව තිබුණා. ඒ නිසා ලංකාවටත් නෑ කියලා හිතන් දේශනා කරන අරලියගහ වාසී ධම්මාලෝක ස්වාමීන් වහන්සේ කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් සූදුව තිබුණා. ඒ නිසා නාග නැහැ. ඒක කිසි හානියක් මම දකින්නේ නැහැ ඒක කියලා. තව හාදෙක් හිටියේ ඒක ඇතුළේම තාම ඉන්නවා මේ රජගෙදර මත්පැන් පොඩ්ඩක් ගත්තට කමක් නැහැ කියලා. එකම ටයිප් එක යන්නේ. අර ආර්ථිකයට සාදු නද දෙනවා. අර පාදඩ ආර්ථික ක්‍රමය උත්සන්න කිරීමට අවශ්‍ය කරන සමාජීය ලබා ගැනීම සඳහා සිය දේශනා ඒ වෙනුවෙන් පෙනී සිටවනවා. ඒ කියන්නේ අලවි කරනවා, පෙනී ඉන්නවා. ඊට වඩා හොඳයි අපේ මුසම්මිල් මහත්තයාගෙන් අවසර අරගෙන. අර නෝනාගෙනුත් උන්නම් අවසර අරගෙන අර ඒක ඉන්නේ ලේකම්ද කවුද? නගර සභාවේ. අරගෙන හොඳ ප්‍රසිද්ධ වැසිකිළියක් අරගෙන. අවසර අරගෙන ඒකේ කොන්ක්‍රීට් එක විවෘත කළා. කොනක ඉඳන් සුදු පිරුවටකුත් උන්නම් දාගෙන පුටුවක් තියාගෙන වැළඳුවන. සුදු පිරුවටකුත් දාගෙන අරිට වඩා ගරු කරනවා. හොඳ දෙයක් ඒක. එහෙම වෙන්න පුළුවන් නේ කමන්න. චූටි කාලෙට අපි ආපහු ගියා. කමක් නැහැනේ. එහෙම වෙන්න පුළුවන් නේ. මේක නොකර ඔය වගේ කියන්නේ නැතුව. එහෙම කරමියා. බූටාවේ රටේ රාළ නොවැම්බර් මාසේ 17 මරන්නේ. බූටාවේ රටේ රාළ අපේ ස්වදේශික හොඳම දේශප්‍රේමිතෙක්. පලාතකට කමාන්ඩර්. සුද්දට අමතක නොවන පාඩම් හන්දියක් ගානේ පෙන්නපු දැවැන්ත විරුවෙක්. අධිරාජ්‍යවාදයේ යටත්විජිතවාදී ඉවසන් නැතුව හැපමු කියලා බය නැතුව අතරමැද සමාදානයකින් තොරව හැපිච්ච හාදයක්. වීරයෙක් අපේ බූටාවේ රටේ රාළ. සුද්දට බූ කියනකොටත් බය වෙනවා තාමත්. ටෑ කියන්න ඕනේ නැහැ ඒ තරම්. මම කියන්නේ ඒ විදිහට වීරත්වයේ පන්න මිනිස්සෙක් වීරයෙක් අපේ මරන්නේ නොවැම්බර් මාසේ 17 වෙනිදා. මේ මාසෙම. එහෙම තමයි වෙන්නේ. ඉහගම රතනපාල හාමුදුරුවෝ නොවැම්බර් 18 ඝාතනය කරන්නේ සිවුර පිටින්ම වෙඩි තියලා මරන්නේ. මොකක්ද වරද? ස්වදේශික අරගලයට සුද්දට එරෙහිව අරගලයට යටත්විජිතවාදීන්ට එරෙහිව අරගලයට උන් අපේ අධ්‍යාපනය යටත් කරගෙන ඉමුණ අපේ අධ්‍යාපනයට අපි යන්න ඕනෑ කියලා හිටන් ස්වදේශික ජනයාව හසුරවීමේ මෙහෙයවීමේ සහ නිකං දේශනාව මත පමණක් නොසිට ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව සිය සටනට අවශ්‍ය කරන අවි අත දරමින් රටේ සුජාත පුත්‍රයන්ට සන්නද්ධ කරවීමේ වගකීම් බාරගත්ත කමාන්ඩර් කෙනෙක් ඇත්තටම කියනවා නම් බික්ෂුවක් ඇටියට හිටියා. ඒක ඒ යුගයේ ඒක ඕනේ. ඒක නරක නෑ. එහෙම කළා. ඒ නිසා අපේ වීරයෙක් ඉහගම රත්නපාල හාමුදුරුවෝ මැරුවා නොවැම්බර් 18 සුද්ද එල්ලලා මැරුවා. අර චෝදනා ටික ඉදිරිපත් කළා. කැප්පෙට්ටිපොළ පිළිමතලව්වේ විශිෂ්ට ගණේ නායකයෝ සුද්දට නිකන් ආත්ම ගෞරවයන් පවා පෙන්නපු අපේ කම් ටික පෙන්නපු උඹලගේ අවියෝ ලිංග ගහන්නේ අපි අරගෙන යනවා කියලා ඉතින් ආපහු හරණතපැලෙන් යවපු වටිනාකම් පෙන්නපු එක්කෙනා. එහෙම කළේ. උඹලගේ අවියෝ ලිංග ගහන්න තරම් අපි දීන නෑ. පාඩංගු කියලා හිටන් ඒ ටික එහෙම් පිටින්ම හරණතපැලෙන් යවලා අපේ අපි අතට අරගෙන නේද? ඒ වෙල්ලස්ස සටනට සිය නායකත්වයේ දුන්නා. ඒ දුන්නු එක්කෙනාට ඒ දුන්නු නිසාම කැප්පෙට්ටිපොළව නොවැම්බර් මාස 25 26 බෝගම්බර පිටියේදී බෙල්ල වෙන් කළා. ගහලයා දාලා බෙල්ල වෙන් කළා. සුද්ද වෙවුලු. සුද්ද පළවෙනි පාර ගිහුවේ පිටට. මොකද යකෝ වෙවුලන්න කියලා හැවුවා. හරිනම් මැරුම් කරුවේ පැහැ වෙවුලන්න. මරන්නේ නේ කා වෙවුලන්න ඕනේ නැහනේ. හරිනම් ඇදලා දාන එකනේ තියෙන්නේ. නෑ එහෙම කළේ නෑ. බෑ සුද්ද වේවුලනවා. මොකද සුද්දට උනත් තේරෙනවා ගහලයට උනත් තේරෙනවා ඊතරම් වීරයෙක්
මහා පුදුමාකාර වීරෙක්. අපේ කමාන්ඩර්ස්ලා අතර එහෙම නැහැ. ඕනෙල් කමාන්ඩර් ඕනෙල් අතරත් එහෙම හිටියේ නැහැ. කවුරු හිටියේ නැහැ. ඒ තරම් එහෙම 25 26 මැරුවේ නොවැම්බර්. ඒ වීරයා. අස්කිරි හාමුදුරුවන් අත්තඩංගු කරගෙන බන්ධනාගාරගත කරන්නේ නොවැම්බර් 14. ඒ කියන්නේ හොඳම කමාන්ඩර්ස්ලා ටික ඒ සටන්කාමීන් ටික විරුවන් ටික අත්තඩංගුවට අරගෙන පීඩනයට ලක්කොට ඝාතනය කිරීම සහ එල්ලා දැමීම් හා බෙලි කැපීම් අනෝ මේ ඔක්කොම ටික කරන්නේ නොවැම්බර් මාසයේ අද වගේ දවසක. මේ දවස් කීපෙ තමයි ටික වෙන්නේ. එකල 1818 නොවැම්බර් මාසේ 1 වෙනිදා 3 වෙනිදා 4 වෙනිදා අද වගේ දවසක් කියලා කියන්නේ. රටේ සුජාත දරුවෝ නොතිත් ආසාවෙන් බලා ඉන්නවා කැප්පෙට්ටි පොළ දැන් එයි. පිළිමතලව්වේ දැන් එයි. බූටාවේ රටේ රාළ මොන දහං ගෙඩියක් හරි දාලා අනිවාර්යයෙන්ම ඔතනින් පනිනවා. ඉහකම රතනපාර හාමුදුරුවෝ කවර බණක් හෝ කියලා. ආටානාටිය හරි. රතන සූත්‍රේ හරි සුද්ධව පන්නන කියලා අනිවාර්යෙන් එයි. බලාගෙන හිටියේ තම සටනට ඉතුරු කොටස ඉවර කරන්න. එහෙම මහා මුළු සමාජයේ රටේම නොතිත් මුළු වාතලේම යටත් විජිතවාදීන්ට එරෙහි වූ තත්ත්වය කුළුගන්වලා තිබිච්ච වෙලාවක් තමයි හරිනම් අද වගේ දවසක් කියලා කියන්නේ නොවැම්බර් 4 කියන්නේ මීට 1818 දී. එහෙම එකක් තමයි තිබුණේ. එහෙම තිබුණු තත්ත්වය කියලා කියන්නේ අද අපි ආපහු 818 ගියාම එහෙමයි තිබුණේ. අද 2013 නොවැම්බර් මාසේ එම දේශප්‍රේමීන්ගේ උත්තුංග ශ්‍රේෂ්ඨතම හැඟුම් වලින් හා සුසුම් වලින් වගේම අධිෂ්ඨාන වලින් ඒ පිරුණු හස්තලය ඔවුන්ගේ රුධිරය හලලා මේ පොළව තෙත් කළා තිබුණු මාසික තමයි අද ඒ තෙත් කරපු ඒ සුසුම් උදා කරපු ඒ සටන් වලට අපට යන්නට පොළඹවපු ඒ ආක්‍රමණිකයා ඒ සුද්දාගේ නායකත්වයෙන් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ නායකත්වයෙන් මහරජිනගේ නායකත්වයේ පිළිගනිමින් එයාගේ පුතා චාල්ස්ව අතට දෙන්නට අප සූදානම් වෙමින් පාරවල් ටයිල් කරමින් ඉන්නේ. ඒ වැටවල් මේවා කරමින් ඉන්නේ. අර නිර්මාල් වගේ රූම් පෙත්ත කැරකෙක පිවි හදා තියෙන එකට. පුංචි ළමයින්ට ස්වාසිලන්ත ඇඳුම් අඳින්න ලෑස්ති කරලා තියෙන එකට. ස්වාසිලන්තේ හදේ මතකයි නේද? අම්මෝ ගුවන් තොටුපළේ බොහොම අමාරුවෙන් බේරගත්තේ ඇඳ ගන්නවා ඕක ඇඳ ගන්නවා අම්මෝ. හදේ බහින්නේ නැද්ද නිකන්? ඒ කියන්නේ මොකක්වත් නැහැ නූල් පොටක්වත් නැහැ. එක එක ප්‍රමාණයේ සත්තු සීපත් වෙනවා දැක්කහම. එහෙම එකක් බොහොම අමාරුවෙන් තමයි කන්ට්‍රෝල් කරගෙන කටුනායක ගුවන්තොටුපුර මේක රට මෙහෙම එකක් ඕක වගේ නෙමෙයි මේක ගියා බොහොම අමාරුවෙන් කියලා තමයි අන්තන් ඇඳුමක් වටේ දාලා ගෙන්න ගත්තේ. අන්න ළමයින්ට ඒකට එයාව පිළිගන්න වෙනම වැඩසටහනක්. එහෙම එකක් තියෙනවා. එහෙම කළා පිළිගන්නේ කවුද මේ? අර අපේ දේශද්‍රෝහීන්. අපේ රට වනසපු අපේ අධ්‍යාපනයේ වනසපු අපේ රට වනසපු අපි යටත් කරගත්ත අපේ අභිමානයේ බිඳුවට දැමු ඒ සුද්ධව තමයි පිළිගන්නේ. ඒගොල්ලන්ගේ ඔය පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්මුතියක් තියෙනවා කොමිසමක් තියෙනවා මේක සංග්‍රාම සුසාන කොමිෂන් එක කියලා. සංග්‍රාම සුසාන කොමිසම. ඒක පොදු රාජ්‍ය මණ්ඩලයේ තියරියක්. ඒක පිළිගැනීමක් කොමිෂන් එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ ලෝකේ තියෙන යුද ස්මාරක 2500ක් විතර ඒ ටික කන්ට්‍රෝල් කරන්නේ පාලනය කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය විසින් තමයි. ඒ යුද ස්මාරක මොනවද? බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පළවෙනි ලෝක යුද්ධෙත් දෙවන ලෝක යුද්ධෙත් හා සිය යටත් විජිත රටවල ඊට එරෙහිව සටන් කරන්න ගිහිල්ලා දේශප්‍රේමීන් අතෙන් මැරුම් කාපු සුදු සොල්දාදුවන් සැමරීම සඳහා තමයි ඒ ස්මාරක ටික තියෙන්නේ. චාල්ස් හෙටානි දාපු ගමම ඒ ස්මාරකය ළඟට ගිහිල්ලා අතට අත දීලා how do you do කියලා අහලා welcome වණක්කම් කියලා මේ පැත්තෙන් කියලා අර ඔක්කොම අමතක කළා අර ඉහකම රතනපාල හාමුදුරුවෝ ඝාතනය කරපු දවසට දවසක් තීද්දි බූටාවේ රටේ රාළ ඝාතනය කරපු දවසට දවසක් දෙකක් තීද්දි අතට අත දීලා පිළි අරගෙන සැලුට් කරන්න ඕනේ සුද්දාගේ ඒ මැරිච්ච සොල්දාදු වෙනුවෙන් අපේ දේශප්‍රේමීන් අතින් ඝාතනයට ලක් වුණු අපේ ද්‍රෝහීන් හැටියට මේ පොළොවට පස් කරලා තියෙන එවුන්ක 2013 දී අප පිළිගන්න ඕනේ. දෛවී සරදමක්. දේශප්‍රේමී සලු පිළිගත්ත. දේශප්‍රේමීයයි කියමින් හිටව ඉන්න. එයම තම මැතිවරණ කෑම බවට පත් කරගෙන තියෙන. ආහාරය බවට පත් කරගෙන තියෙන. තමන්ගේ මැතිවරණයේ ආහාරයේ දේශප්‍රේමීත්වය. එය බවටම පත් කරගෙන තියෙන ඒ ආණ්ඩුවේ හා නායකයාගේ
කටයුත්ත ඒ ආකාරයට තමයි සිදුවීමෙන් පවතින්නේ. ඒ ආකාරයට තමයි සිදුවීම පවන්නේ. ඒ නිසා පේනවා අමුතුවෙන් ආයේ ඔබලා බලන්න එහෙම මොනවාක්වත් උවමනාවක් නැහැ. මේ යන ගමනේ ස්වභාවය තේරුම් ගන්න තව සම්මන්ත්‍රණ අතිවිශාල ප්‍රමාණයක් තියතිය ඉන්න උවමනාවක් නැහැ. මම කියන්නේ මේක ගැන කියන්නේ මේගොල්ලන්ගේ හැටි ගැන කියන්නේ. මේක හොඳට තේරෙනවා. ලබ්බට තියපු අතම තමයි පුහුලට තියන්න කිව්වා වගේ. ඔය හැම එකකම තියෙන්නේ එහෙම සැලෝලයිට් පරිභෝජනවාදී උත්සවකාමී ත්‍රිල්වාදී දේවල් තමයි හැම එකම තියෙන්නේ. අධිවේගී මාර්ගයේ හදන හදිල්ලා උත්සවය හා ඔක්කොමත් එහෙමයි. පාලමක් හැදුවා නම් ඒකට අදාළ ඒකත් එහෙමයි. ගුවන්තොටුපොළ වගේ එකක් හැදුවා නම් ඒකටත් ඒත් එහෙමයි. වරාය වගේ එකක් හැදුවා නම් ඒකටත් එතනදී කටයුතු කරන්න එහෙමයි. ඔය රාජ්‍ය නායක උත්සව වගේ එකක් ආවා නම් ඒකට අදාළව කටයුතු කරන්නෙත් එහෙම එකක් තමයි. ඒ වියදම් ඒවා කො මතු පිට ෂෝ එක තමයි තියෙන්නේ. මතු පිට සංදර්ශන තමයි තියෙන්නේ. ඒව වගේ වගක් නැහැ. ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ මේගොල්ලන්ගේ. ඒක තමයි හැටි. අධ්‍යාපනය සම්බන්ධයෙන්ුත් එහෙම තමයි. අධ්‍යාපනයෙන් තමයි රටක් ඉස්සරහට ගෙන යන්න පුළුවන් ය කියන මේ ඓතිහාසික සත්‍ය. ලෝකේ දිහා හොම්බ බිම ඇනගෙන බැලුවා නම් බලා ගන්න පුළුවන් රටවල් එහෙම ගිහිල්ලා තියෙන හැටි කොහොමද කියලා. ඒවා ස්පනා අපිට පේන්න තීද්දි එහෙම නැතුව අධ්‍යාපනයේ සිය න්‍යාය පත්‍රවල 3 4 5 6 7 දැන් නැහැ. දැන් අර මැග්නිෆයින් ග්ලාස් එකක් දාලා බලන්න ඕනේ මේගොල්ලන්ගේ අධ්‍යාපනයේ සම්බන්ධ ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ කොතනද තියෙන්නේ කියලා. මෙහෙම බලන්න ඕනේ. ඕම පේන්නේ නැහැ. අධ්‍යාපනය අතහැරලා දාලා තියෙන්නේ. ඒ නිසා තමයි කලාප හදා ආවේ. කාලයක් ඔබ දැක්කා. පොකුරු පාසල්, පරිශද පාසල් එහෙම පාසල් ආවා. වලු පාසලුත් ආවද මන්ද? පොකුරු පාසල්, පරිශද පාසල් එහෙම කියාව. දැන් ඇවිල්ලා ආවා සුපිරි පාසල්, සපිරි පාසල් කියලා එහෙමත් දැන් ඇවිල්ලා. ඒ කියන්නේ කිසිම දැක්මක් නැතුව මේක රිපෙයාර් කර යන්න වගේ හදන වගේ පෙන්වන්නේ එක පැච් දානවා. එකකට එකක් ප්‍රතිවිරුද්ධයි, එකක් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අනික වැඩ කරන්නේ නැහැ. ඒ නිසාම මුළු ලයින් එකම අවුල් වෙලා එක වෙනවා. ඒ වගේ තමයි කලාපේන. අර කිව්වා වගේ. නිදහස් වෙලඳ කලාප අවුල්. ඒව තහනම් ඒරියා. මනුෂ්‍යත්වයට එන්න බෑ ඒවැ. මිනිස්කම් මොනවාක්වත් නැහැ. වෘත්තීය සමිතිය හැටියට ඒවැසිය අයිතෙන් ඉල්ලා ගැනීම සඳහා සටන් කිරීමේ ඉඩ මොනවත් නැහැ. ඒවැ අපේ සදාචාර මොන හරි බෞද්ධ හරි හින්දු හරි ක්‍රිස්තියානි වරුන් විසින් ආරම්භ කරගෙන ආරක්ෂා කරගෙන යන මේ මොකක් හරි කියන සදාචාර පවත්වාගෙන යෑමේ හැකියාවකුත් ඒවැ නැහැ. ඒ කලාප එහෙම තමයි. අනිකුත් කලාපත් හැම කලාපයක්ම එහෙම තමයි. අධ්‍යාපන කලාප කියලා දැන් ඉන්නේ. සුනාමි කලාපත් ඒ ඛේදවාචක තමයි. වෙසක් කලාපේ ඇරුණාම සියලු කලාප ඔක්කොම ඉතින් පොරොප්ප තමයි. වෙසක් කලාපෙත් ඉතින් දැන් වාණිජ තමයි. මුදලාලිලා කීප දෙනෙක් තමයි කරන්නේ. ඒක වෙනම දෙයක්. ඒ හැරුණාම අනිත්‍ය ඔක්කොම උත්තර නෙමෙයි එන්නේ. එන්නේ නැහැ. අධ්‍යාපනයට එකතැන දෙන්න ඕනෑ කියන එක. ඒ නිසා අපි ලොකු හඬක් නගලා දැන් ඒක ඉස්සරහට ඇහිලා තිබෙනවා අපේ රට ඉස්සරහා. දැන් ඒක හරි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා තාක්ෂණයේ ක්වොලිටි එක, සදාචාරයේ ක්වොලිටි එක, ක්වොලිටි කියන්නේ ස්තරම්භාවය හා සාධාරණත්වයේ ප්‍රතිමූර්තිය සිය අධ්‍යාපනයේ ප්‍රතිපත්ති තුලින් ඔප්නංගව ගන්න පුළුවන් නම් අරමුණු අභිලාෂයන් හැටියට රටක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්, ඇඳුම් ඇතුව ඉන්න පුළුවන් රට ඉස්සරහා. ලෝකයා ඉස්සරහා හරියට ගෙලින් හිට ගන්න පුළුවන්, කොඳු නවා ගන්න නැතුව, ණය වෙන්නේ නැතුව, අනුන්ගේ බඩු භාණ්ඩ ගන්නේ නැතුව අපගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන වලට යෑමේ හැකියාව අපිට තිබෙනවා. මොනවද? තාක්ෂණයේ ස්තරම්භාවය හේවත් ක්වොලිටිය පවත්වාගෙන යන්නේ ඒත් අධ්‍යාපනයෙන්, සදාචාරයේ ක්වොලිටිය හේවත් ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ අපේ කම් මොන හරි කියන මොන හරි අපේ මනුස්සකම් වලට අදාළ තියෙනවනේ සාර ධර්ම මොනක හරි එකක්. අන්න ඒවයි ක්වොලිටිය පවත්වාගෙන යන්නේ අධ්‍යාපනයෙන්. ඒ දෙකම ඉෂ්ට කළාට පස්සේ ඒ ඇති වෙන తত্ত্বය පාලනය කිරීම සඳහා, නිරීක්ෂණය කිරීම, නියාමනය කිරීම සඳහා ඉතා අවශ්‍යයි. සාධාරණත්වයෙන් ඒක යනවද නැද්ද කියන මේ අවධානය. ඔය තුන ඔස්සේ කටයුතු කරන්නට අවශ්‍ය කරන දැක්ම ලබා ගැනීම අවශ්‍යයි. ඒකෙන් තමයි යන්නේ. ඒකෙන් තමයි පේටන් බලපත්‍ර කොයිතරම් ප්‍රමාණයක් රටක දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ලෝකයේ රටක සංවර්ධන මනින දත්ත ගණනාව අතර සාක්ෂරතාවයේ අධ්‍යාපනයෙන් එනවා අපි ඔබ දන්නවා රීඩැබිලිටි එක. ඒ වගේම කවර පේටන් බලපත්‍ර ප්‍රමාණයක් මේ රට ලබාගෙන තිබෙනවාද? අහවල් එක නිෂ්පාදනය කිරීමේ අයිතිය. ඒක වෛද්‍ය ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. භෞතික විද්‍යා ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. අනිකුත් කවර ශාස්ත්‍රයක වෙන්න පුළුවන්. ඒකේ හිමිකරුවා ශ්‍රී ලාංකිකයෙක්ය. පේටන් බලපත්‍ර රොත්තයි. තොගයකටම උරුමකම් කියනවා. සිංහල අයගේ, දෙමළ අයගේ,
මුස්ලිම් අයගේ, හින්දු අයගේ, බෞද්ධ අයගේ පේටන් බලපත්‍ර තොගයක් තියෙන රට ශ්‍රී ලංකාව. ඒව අත්පත් කරගත්තේ කොහොමද? තාක්ෂණයේ ක්වොලිටිය නැංවීමත්, ඒ වගේම සිය මාතෘ භූමිය පිළිබඳව තිබෙන සදාචාරාත්මක ආදරයත් පදනම් කරගෙන අත්විච්ච දෙයින් හිතපු හිතවිල්ලෙන් හා හික්මෝපු හික්මවීමෙන් තමයි මේ නව සොයා ගැනීම ඒ ශ්‍රී ලාංකිකයා විසින් සොයාගත්තේ. ඒ නිසා අද ඒක ලෝකයේ ඉහළතම තැන වර්ණාවට ලක් වෙනවා වගේම සකල විද සිංහල දෙමළ මුස්ලිම් ඉක්මවා ගිය ලෝකේ ඉන්න සියලු සත්වයාට ඉන් නිෂ්පාදනය වන ඵලදාව භුක්ති විඳීමේ හැකියාව අත්පත් කරලා දීලා තියෙනවා. මානවයාටම සමස්ත සේවයක් කිරීම බෞද්ධයාට පමණක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයාට පමණක් නෙමෙයි, සිංහලයාට පමණක් නෙමෙයි, දෙමළාට පමණක් නෙමෙයි, එය මානවයා දක්වා ව්‍යාප්ත කරපු දැවැන්ත පුළුල් ස්තරයක් දක්වා ගමන් කිරීමේ හැකියාව පවා තියෙන්නේ ඒකින් තමයි. ඒ এডুকেෂන් අධ්‍යාපනය. ඒකින් තමයි තියෙන්නේ. නොබෙල් තෑග්ග කියලා එකක් දෙනවා මොනවා හරි. නොබෙල් තෑග්ග ගන්න කීයක් අරන් තියෙනවද ලංකාව? නොබෙල් තෑග්ග ගන්නෙත් අධ්‍යාපනයෙන් තමයි. දැනුමෙන් තමයි ඒකත් ගන්න. භෞතික විද්‍යාව විෂයේ නොබෙල් තෑග්ග කීයක් දැන් තියෙනවද? සෞඛ්‍ය විද්‍යාව, ජියොලොජි වලට අදාළ කොච්චර තියෙනවද? භූගර්භ විද්‍යාවට අදාළ කොච්චර තියෙනවද? මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යාව විෂයක් ක්ෂේත්‍ර වලට අදාළ කොච්චර තියෙනවද? තාක්ෂණික විෂයක් ක්ෂේත්‍ර වලට දැන් නොබෙල් තෑග්ග කීයක් අරන් තියෙනවද? නොබෙල් තෑග්ග සාමතාගේ කීයක් අරන් තියෙනවද? ඇයි සාමේ සිංහල දෙමළ මුස්ලිම් වාර්ගිකත්වයෙන් තොර අහවල් කුල සාධක ප්‍රාදේශීය බෙදීම් හා ඒවායින් උත්තර එහෙම ප්‍රාදේශීය ගෝත්‍රික ලක්ෂණ සියල්ල අභිභවාගිය තත්වයන්ද මතු කරන ලද එහෙත් මනුෂ්‍යත්වය හා මානවයා කියන තැනට ගෙනහල්ලා කටයුතු කළා ඒවට මැදිහත් වෙලා සියලු දෙනාගේ වේදනාවන් අප කාගෙත් වේදනාවන් හැටියට දැකලා හිටන් මැදිහත් වීම කොච්චර තියෙනවද? ඒකට මොලය ඕනේ. ඒකට ශික්ෂණය ඕනේ. මොකේද? සදාචාරයේ ක්වොලිටි එක. ඒක සදාචාරයේ ක්වොලිටි ස්තරම්භාවය හදන්නෙත් අධ්‍යාපනයෙන් තමයි. ඒක සාධාරණ හිමිවිච්ච හින්දා තමයි ඒක ගාල් එක්කිනාටත් එනවා, කිලිනොච්චි එක්කිනාටත් එනවා, හම්බන්තොට එක්කිනාටත් එනවා, කඳුරට එක්කිනාටත් එනවා, සිංහලයටත් එනවා, දෙමළටත් එනවා, මුස්ලිම් එක්කිනාටත් එනවා, බෞද්ධයටත් එනවා, ඔක්කොටම එනවා. ඒක එනවා නම් සාමතෑගි වැලයි, නොබෙල් තෑගි වැලයි, පේටන් බලපත්‍ර වැලයි, සිය අනිකුත් නිෂ්පාදන කිරීමේ හැකියාවෙන් පරිපූර්ණතා ගොඩයි. ඒ වයින් පොන ලද නිෂ්පාදනය විසින් හසුරුවන ලද සමාජය තුන් ඒල හොඳට කාලා සිය අවශ්‍යතා සරලවත් වේගවත් කර ගැනීමේ හැකියාවෙන් සමන්විත වෙනවා. ඵලදායීතාවය, ඒ වගේම එෆිෂියන්සි කාර්යක්ෂමතාවය, ඒ වගේම අල්පේච්ඡකම් හා ප්‍රවේශම්සාරීව පරිහරණය කිරීම, සම්පත්වල තියෙන අඩු බව හා අවශ්‍යතාවල තියෙන වැඩි බව අතර පරතරය තුලනය කරගෙන හිටන් ගෙන යාම කියන කාරණා සියල්ල සහිත සමාජ ස්වභාවයක් අපට හදාගැනීමේ හැකියාව තියෙනෙත් අධ්‍යාපනයෙන් තමයි. ඒක තමයි. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු හා අධ්‍යාපනයේ සාමාන්‍ය පිළිගන්න උසස් අධ්‍යාපනයේ නිරත වෙන සිසුන් සහ ගුරුන් සිය පළමුවෙන්ම තමන්ගේ ප්‍රධානම සටන මෙහෙවනකොට ඒ උතුම් වූ අදහසට මුල් තැන දුන්නේ. ඒ තමයි අධ්‍යාපනයට එක දෙනු කියලා. අධ්‍යාපනයේ තමයි එක කියලා. අර the best thing for children, හොඳම දේ දරුවන්ට. හොඳම දේ දරුවන්ට. ඒක තමයි කියන්නේ. හොඳම දේ දරුවන්ට මොකද්ද හොඳම දේ? education. ඒතකොට දරුවන්ට ඒක තමයි දෙන්න ඕනේ. ඒක නෙමෙයි දෙන්නේ. ඒක නෙමෙයි දෙන්න හදන්නේ. ඒ වෙනුවට දෙන්න හදන්නේ ඔබ දන්නවා මේ සංචාරක ව්‍යාපාරයේ වගේ මොකක් හරි එකක්. සේවාර්ථිකේ අනුන් මත ඩිපෙන්ඩ් වෙන. අනුන් මතම 100% යැපෙන. සේවාර්ථකයේ වගේ කාරණයකට පමණක් සීම. සේවාර්ථකයේ වුවමනා නැහැ සම්පූර්ණයෙන්ම කපාදාන්න කියලා නෙමෙයි කියන්නේ. ඊට වඩා නිෂ්පාදනමය ආර්ථිකයට වැඩි බරක් තියන්නට යන්නට අවශ්‍ය කරන මානව සම්පතේ ශක්්‍යතාවයේ හැකියාව ස්කිල්ස් කුසලතා වර්ධනය කර ගැනීමේ හැකියාව අධ්‍යාපනය හරහා දෙන්න ඕනේ. ඒක එන්න ඕනේ. සුද්දා එනවද නැද්ද? සුද්දාගේ ආර්ථික ප්‍රවාහය ආර්ථික සුනාමියක් සුද්දට ආවොත් එහෙම ඔය කියන DR විජේවර්ධන මාවතට එන්නේ නැහැ. අනිත් එක සුද්දා ලොස් ඇන්ජලිස් සුද්දා, වොෂින්ටන් සුද්දා, නිව්යෝර්ක් සුද්දා, පැරිස් සුද්දා, ලන්ඩන් සුද්දා, පර්ත් සුද්දා, මෙල්බන් සුද්දා, සිංගප්පූර් සුද්දා, තායිවාන් සුද්දා. එහෙ කැසිනෝ ලටපට ඇති වෙන්නේ. හිතන කොටත් කැසිනෝ ගහන සයිස් එකේ වහේ තියෙන්නේ. වැඩේ පටන් ගන්න ඕනේ නැහැ. හිතන කොටත් වැඩේ වදිනවා. එහෙම ඒ සුද්දා මෙහෙ මේ DR විජේවර්ධන මාවතේ අටෝන කැසිනෝ එක ගහන්න එනවා. රත්තිලා වෙයිද? ඒක ගැන හිතලාද මේ කරන්නේ? එහෙම වෙන්නේ නැහැ. මේක ස්වදේශිකයන්ටත් රින් ගන්න අවශ්‍ය කරන විදිහට. වයින් ස්ටෝස් ආව වගේ. වයින් ස්ටෝස් වලට එහෙමනේ කිව්වේ. ටවුන් වලට පමණයි.
හා බය වෙන්න එපා. පන්සල් ළඟ බෑ, පාසල් ළඟ දෙන්නේ නැහැ, බය වෙන්න එපා. ඒ මොනවාක වෙන්නේ නැහැ. අරක්කු බෝතලයක් විනාඩි 5න් ගෙන්න ගත්ත හැකි. ඕනම තැනක ඉඳලා මේ කම්පාස් එක අරගෙන හිටියොත්. මාලිමාව අරගෙන ඕන තැනක හිටියොත් එහෙම කන්දක් මුදුර වෙන්න පුළුවන්, නුවරඑළිය වෙන්න පුළුවන්, දලදා මාලිගාව ළඟ වෙන්න පුළුවන්, ගංගාරාමේ ළඟ වෙන්න පුළුවන්, කැලණි විහාරේ ළඟ වෙන්න පුළුවන්, මාරියම්මාන් කෝවිල ළඟ වෙන්න පුළුවන්, මෙතන පල්ලිය වෙන්න පුළුවන්, දෙවටගහ පල්ලිය වෙන්න පුළුවන්, නැත්නම් මඩු පල්ලිය ළඟ වෙන්න පුළුවන්. එතන තියාන කොම්පාස් එක අරගෙන උතුරු දිශාවේ දකුණු දිශාවේ කොහෙද තියෙන්නේ විනාඩි 5ක් ඇතුළත ගෙනයි. විනාඩි 5ක් ඇතුළත ගේන්න බැරිද වයින් ස්ටෝසින් අරක්කු බෝතලයක්? ගෙන හැකි. ඒ රජයේ අනුදැන වදාළ අරක්කුවේ. තව තියෙනවා අපේ අනුදැන වදාළ ඒවා දේවල් තියෙනවා. කැලෑවල පඳුරු අස්සේ තියෙන එක තියෙනවා ප්‍රොඩක්ෂන් එක. අර අමුණුගම කිව්වේ ඒකත් දාමු කියලා හිටන් ආයෝජන යක් හැටියට සහ ධනෝපාර්ජිත ධාර්මික පාලන ඒ ලක්ෂණයක් බවට පත් කරමු කියලා. සියාර්ථිකේ කසිප්පු එක නිල කරමු කියලා. තව කෙනෙක්ව ගණිකාවොත් එහෙම කරමු කියලා. ගණිකාව මම කිව්වේ එතුමාට තමන්ගේ අම්මා හරි නැත්නම් තමන්ගේ නංගි හරි නෝනව හරි කලින්ම ඒකට එවන්න කියලා. එතුමාගේ අම්මව හරි කාව හරි එතකොට ධම්මාලෝක හාමුදුරන්ටත් වඩා ඉහළින් මාත් අනුශාසනා කරන ෂෝක් කියලා. ආයි බුද්ධ කාලයට යන්න ඕනේ නැහැ කෙලින්ම ඇමතියගේ අම්මත් වැඩේ ඉන්නේ ප්‍රොඩක්ෂන් එකේ ඉන්නේ. නායකන්දරාවකට යටත් කළා තමයි මේ කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ. කිසිම අර නිර්මාල් කිව්වා වගේ කිසිම මිනිහෙක් රටක් විශේෂයෙන් හසුරු ගෙදරක මායියා වුණත් සිය මහත්ය සමග එකතු වෙලා එන සියලු දේවල් කාලා බීලා විනාශ කරන්නේ නැහැ. ඒකේ කොටසක් දාලා පොඩි කාලා වුව පෙට් මොකද්ද මේ කැටේටත් කීයක් හරි ධම්මෝලා අල්මාරිය ආසේ තව ටිකක් ගහලා සාරිය ආසේ තව ටිකක් ගහලා බැංකුවේ තව පොඩ්ඩකුත් දාලා මාගල් ටික ආසේ තව එකක් ගහලා ඔන්න ඔහම තියෙන්නේ. මහත්යට හොරෙන් නෝනට හොරෙන් මහත්යා මේ තම බෑග් වලට පැනලා කී හරි හංගලා ඔයා ගෙනාවද ෂෝක් නේ කියලා අර නැති වෙලාවට ටක් ගාලා ඇදලා ගන්න ඉතුරු කරනවා. ආපදාසු භවිෂ්‍යති. හේදවාචකයක් විපතක් අවස්ථාවක ආම පාවිච්චි කරන්න ඉතුරු කිරීම කෙනෙක් කරනවා අනිවාර්යයෙන්. කාලා බීලා සියරම ඉවර කරන ආර්ථික ක්‍රමයකින් ගොඩ යන්න කාටවත් බෑ. ඉතින් මේක දකින්න ඕනේ. මේක ආයි හොදන්න දෙයක් නැහැ. මේ අධ්‍යාපනයේටත් මේ විකුණලා වාණිජමය භාණ්ඩයක් බවට පත් කළා කොහොමද මේකෙන් හොයන්නේ කියලා බලන්න. ඉතින් පාසල් පද්ධතිය ඔය ඇතිලා තියෙන රෝයල් කොලෙජ් දේවි බාලිකා සහ මැදමුලන පාසල් නැත්නම් මොණරාගල පාසල් කිලිනුච්චි පාසල් ඇතිලා තියෙන. දැන් අද කොහොමද? තියෙන හැකි එකාට ඒවට යාගැනීමේ හැකියාව තියෙනවා. ඇතිලා තියෙනවා පාසල් පද්ධතිය දවසට 5ක් විතර වැහෙනව නේද? දවසකට සාමාන්‍ය පාසල් 5ක් විතර වැහෙනවා. ඔටෝ වැහෙනවා. ළමයි 50ට අඩු පාසල් 65ක් විතර තියෙන්නේ මම හිතන්නේ. මම සංඛ්‍යා ලේඛන හරියටම නම් කියන්න දන්නේ නැහැ මෙයා වගේ. නමුත් මේ එහෙම තමයි තියෙන්නේ. වැහි යන්නේ. ඒ ආනිසංසෙම තමයි විශ්වවිද්‍යාල ටික දැම්මොත් එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා આવොත් එහෙම ඒත් ඔය තියෙන විශ්වවිද්‍යාල ටිකට වෙන්නෙත් ඒකම තමයි. ඒක හොදන්න දෙයක් නැහැ. රෝහල් දැම්මා ජෙනරල් හොස්පිටල් එක ඇතුළු ඒ අපේ අති මිත්‍ර ආරෝග්‍ය පරමාලාභා ලයින් එකේ යන රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. අද බෙහෙත් නෙමෙයි දෙන්නේ තුණ්ඩු. ඒවයි කියොත් එහෙම කල්තියා මැරෙනවා. ඔබට කල්තියා මැරීමට අවශ්‍ය නම් වහාම ළඟම තියෙන රෝහලට කඩිනමින් ඇතුල් වෙන්න. රජය කියලා ගහලා තියෙනවා. බොහොම අමාරුවෙන් සටන් කළා දැනට ඒවා ඉන්න වෘත්තීය සමිති හෙදියෝහා හෙදය දොස්තර මහත්තුරු ඒවා සටන් කළා සැලකුතු ප්‍රමාණයකින් තාම අවසන් සුසුම් පුද හෙලන්න දෙන්නේ නැතුව මේකට පොඩි එනර්ජි දීලා හදාගෙන ඉන්නවා තාම. ඒකත් සම්පූර්ණ ඉවර වෙනවා අර විදියට යන්න දෙනවා. ඒ වගේ තමයි පාසල් අධ්‍යාපනයට අදාළ කා. ඉතින් ඒ නිසා මම කියන්නේ මම නිකන් ඉන්නකොට හිතුවේ මේකට උත්තරේ හොයාගන්න තියෙන්නේ මේ අපි මේ තනියෙන් හිතන එක අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට හැමෝටම තියෙන මේ පුද්ගලික න්‍යාය පත්‍රයක් තියෙනවා ඕනම ප්‍රශ්නයක් ක්‍රයිසිස් එකක් ඕනම ඛේදවාචකයක් ඕනම රිස්ක් එකක් අවදානමක් මේ තනියෙන් ලයින් එකක් හදාගෙන ගිහිල්ලා ගොඩ දාගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මේ කතාව කිව්වහම කවුරුවත් එන්නේ නැහැ. කවුරුවත් එන්නේ නැහැ නෙමෙයි හුඟක් අය එන්නේ. එන්නේ නැහැ. එන්නේ නැත්නම් මොකද හිතනවා පාසලට දාගන්න මන්ත්‍රීතුමා සම්බන්ධ කරගෙන අධ්‍යාපන අධ්‍යක්ෂක හරහා ආවලා ගියාම පුළුවන්. ඉතින් එහෙම පෞද්ගලික න්‍යායපත්‍රය තමන්ගේ දුව හා පුතා හරි දාගන්න පුළුවන් කියලා යා ඒ සිහිනේ ඉඳමින් ඒකට අනුව කටයුතු කරමින් යනවා. පොලිසිය අත්අඩංගුවට පත් වුණොත් මොකක් හරි වෙලා හෙල්මට් එක නැතුව හරි ගිහිල්ලා එයා කල්පනා කරන පොලිසිය රාලහාමි කෙනෙක්ව අල්ලගෙන පොලිසිය OIC වලගෙන IP වලගෙන ඒක හින්තර ගියාම ඒක නිදර්ශන ගන්න පුළුවන් කියලා. රස්සාව නැති එක්කෙනා A level පාස් වෙච්ච කෙනා කල්පනා කරනවා മന്ത്രി පස්සේ ගියාට පස්සේ ආණ්ඩුව පක්ෂේ ඉන්න විශේෂයෙන්ම ගියාට පස්සේ යත් එක්ක මේක ගියාම මොකක් හරි රස්සාවකට හම්බ කරගන්න පුළුවන් කියලා සිහිනේ ගියා යනවා. පොදු සටනක් කතා කරනකොට ඒකට ඉන්නේ නැහැ. ඒකට ඉන්නේ නැති ක්‍රමයක් හදලා තියෙන්නේ. ඒකට තමයි ආණ්ඩුත් හදලා තියෙන්නේ. ඒකනේ මේ ස්වාධීන කොමිෂන් සභාවේ ඉන්නේ නැත්තේ. සාධාරණ රැකියාව ලැබෙන තරඟ විභාග ක්‍රමයේන සාධාරණත්වයේ නේව තියන්නේ නැහැ. മന്ത്രിට ලයින් එක හදලා තියෙන්නේ. മന്ത്രിට
ඡන්දදායකයව මිනිසුන් එක ගනුදෙනු කිරීමට අවශ්‍ය කරන ලයින් එක හදලා තියෙන්නේ. ඒකට තමයි අපිත් ගිහිලා තියෙන්නේ. එයා ළඟින් ප්‍රශ්න විසඳගත හැකියි කියලා අපි විශ්වාසය හදාගෙන තියෙන්නේ. ඒ නිසා මිලාම්ද්‍රෝග කිව්වට අපිට අවශ්‍ය නැහැ. මගේ දූ දාගෙන ක්‍රමේ මම දැනට හදාගෙන තියෙන්නේ. විදුහල්පතිතුමා හරහා මම ඒක ලැහැත්ති කරගෙන තියෙන්නේ. ජොබ් එක ගන්න ක්‍රමේ මම හදලා තියෙන්නේ. අහවල් රැකියාව ගන්න ක්‍රමේ මම හදලා තියෙන්නේ. ඒ නිසා මට ඒ ලයින් එක ෂෝක් මම ඒකින. ඉතින් ඒ ලයින් එකේ ඉන්න එක්කෙනාට ඒ ලයින් එකෙන් උදව් කරන ආණ්ඩු තියෙනකොට ඒ ආණ්ඩුව කවුරු හරි හැදුවොත් එහෙම අධ්‍යාපනයේ මේ බැසිල් චාල්ස් සැලසුම් තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල එනවා හරියට කියන්න හදනකොට ඒක මේ ආණ්ඩුව නම් ගේන්න හදන්නේ ඒ ආණ්ඩුව පරද්දන්න උත්සාහ කරන්නේත් නැහැ. ඇයි? තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය අර තමන්ගේ අභිලාෂ ඉෂ්ට කරගන්න ආණ්ඩුවේ ලයින් එකට ඩැමේජ් වෙනවනේ කියලා තවත් කකුල ගන්න. මේක තේරුම් ගන්න. මේක අපි පුද්ගලිකවම තේරුම් ගන්න ඕන එකක් කියලා මට හිතෙන්නේ. ඒ නිසා පුද්ගලික දැන් බලන්න එංගලන්තේ විශ්වවිද්‍යාලවල පහසුකම් ගාස්තු නැංවීමේ තීරණයක් ගත්තා එංගලන්ත ආණ්ඩුව. මොනවද එක පැය 24ක් ගිනේ කඩ ඔක්කොම ගිනි. ලන්ඩන් නගරේ ගිනි. ශිෂ්‍යෝ පැනලා ප්‍රචණ්ඩ විදියට හැසිරිලා ඊට ඒව දක්වලා පහත හෙලනු කියලා පශ්චාත් උපාධි ලබන අය පවා අන්ඩර් ග්‍රැජුවේට් අය ඔක්කොම ලොකු විරෝධයක් දැක්වුවා පහසුකම් ගාස්තු අඩු කරනු වැඩි කළා වැඩි කියලා. එතන සටනේ පොදු සටනට ඔක්කොම ආවා. ඒ මොකද හේතුව ආණ්ඩුව සතු වගකීමක්ය ජනයාගේ අධ්‍යාපන පහසුකම් සැලසීම කියන කන්සෙප්ට් එක තියෙනවා. අධ්‍යාපනයෙන් ලද ජයග්‍රහණ අවශ්‍ය අයිතිවාසිකම් ලබා ගැනීම පුද්ගලිකව ඇමතිවරු හරහා අධ්‍යාපන අධ්‍යක්ෂකවරු හරහා ගිහිල්ලා කරගත නොහැක කියන සංකල්පය එංගලන්තේ තියෙනවා. ඒ නිසා වැටි කරපු ගාම පහසුකම් ගාස්තු ඒක තනියෙන් විසඳන ක්‍රම නැති නිසා සියලු දෙනා පාරට බහලා පැය 24ක් ඇතුළත විරෝධය දක්වලා බිඳුවට බස්සගත්තා. අපේ එකාගේ එහෙම ඉන්නේ ඇදලා දාලා ලයින් තියෙනවා. මෙයාත් එක ලයින් එක එනවා තමයි ගතින්. තමහලාට වැඩේ අවංකව නැහැ. මොකද ලයින් එක ඔළුවේ තියෙනවා. මගේ ළමයාලා බැරලා ගත් මම පෞද්ගලික ඒ කියන්නේ A level කලේ මේ ලන්ඩන් A level. ඉතින් ලන්ඩන් A level කරාට පස්සේ මට ලන්ඩන් යවන්න බෑ. සල්ලි නැහැ කෝටි දෙකක් විතර ඕනේ. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට දාගන්න පුළුවන් කියන එක එයා ලයින් එක දානවා. හැබැයි ඒ වුණාට අධ්‍යාපනයේ විකිණීමේ සටනේ විරුද්ධ සටනේ පතාක යෝධේ වෙන්න පුළුවන්. මම කියන්නේ අපි දෙදෙනොත්ම එහෙම වෙලා තියෙනවා. ඉතින් හරි අමාරුයි මේක තේරුම් ගන්න නැතුව යන්නේ හරි අමාරුයි. ඒ නිසා පුද්ගලිකකම් වල தත්ත්වයේ පෞද්ගලිකත්වයෙන් පොදුකමට ගේන්න ඕනේ සමාජය. එතකොට තමයි ආණ්ඩුවක් කොහොම හිටු කියලා කියන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ආණ්ඩු දිනා ගන්න එක මිනිහා මං අර කළ දෙන්න කොන්ත්‍රාත් එක දෙන්න පාලම දෙන්න ළමයා දාලා දෙන්න ශිෂ්‍යත්වය දෙන්න වකුගඩුවට සල්ලි දෙන්න අරකට දෙන්න. වකුගඩුවට සල්ලි දෙන්නේ තනියෙන් කෙනෙක් ඕනේ නැහැ. ඒක සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය සේවය හරියට ස්ථානගත කළාම රටක ඒ රජයේ සිය වගකීම් බවට පත් කළාට පස්සේ ආයි කාගෙන්ම වකුගඩුවේ ගන්න යන්න ඕනේ නැහැ. ඒ ගියාම සමහරට නෝනව දෙන්න වෙනවා මහත්යට කුස්සිය හොදන්න වෙනවා. ඒක තමයි තියෙන්නේ. නෝනව දීලා තමන්ගේ වැඩේ කරගන්න මහත්තුරු ඉන්නවා. එතන ඒ න්‍යාය පත්‍රයේ ඉන්න හින්දා එහෙම වෙන්නේ. ඒ නිසා මේකේ සංවිධාන හරියට අපි දැනුවත් කිරීම කරන්න ඕන මහජනයාට සාමූහික උත්සාහයන් ගත්තොත් තමයි අපිට සියලු දෙනාට සමානව හොඳ ප්‍රතිඵල අපේ කාගේ ක්‍රයිසිස් ඛේදවාචක අපේ අවදානම් තත්ත්වයන්ගෙන් අපිට මිදෙන්න පුළුවන් කියලා. පුද්ගලික න්‍යාය පත්‍ර වලට අපි ගිය ඕනම වෙලාවක සතුරට හරි ලේසි බෙදලා ඒ චුට්ටි කෑල්ලක් දීලා පොදු ඇයට දෙන එක වළක්වලා සියල්ල තමන්ගේ සාකුවට දාගෙන යසාපූර්වට දේශප්‍රේමිය වගේ ඉන්න ලේසි. මනකුත් කියාගෙන ඉන්නවා. හාමුදුරුවෝත් ඒකට අදාළව බණ කියන ඔව් කර්මය අනුව තමයි ඒක උනේ. ගණන් ගන්න එපා ඊළඟ එකේදී කොට දා ගන්න පුළුවන් ආත්මෙදී. ඕක කියලා එහෙම කියනවා. ඒකත් හරි ෂෝක් අරකට සේවය කරනවා. ඒකත් අරකට සේවය කරන්නේ. මම මේ කිව්වේ ඒක මම නිකන් මේ හිතිච්ච එකක් කිව්වේ. ඒ නිසා අපේ මේවා ගැන අපි දන්නවා වගේම මේ එන ඛේද වාචක මේවා සේරම ඇත්ත. මේවා නවත්තන්න බෑ. නිර්මාල් කිව්වා වගේ ලිබරල් වාදයට බැරි වූ එක නියෝ ලිබරලිසම් කියන එකට ඇහිලා ඒකෙන් කරන්න හැදුවා. අද ඒකත් හතර ගාතෙන් දාලා තියෙන බව දන්න නිසාම වැටලා තියෙන යන්න බෑ. ඒක ඉවරයි. ඒ නිසා නියතයක් ඒක මහින්ද රාජපක්ෂගේ ලෙඩක් හැටියටවත් SBගේ ලෙඩක් හැටියටවත් ගන්නවටත් වඩා ඒක සිස්ටම් එකෙන් එන එකක් කියන එක අපි තේරුම් අරගෙන තියෙන නිසා මේක ඕනට තොර අපිට දැනුම තියෙනවා. ඒ නිසා ඒකට ෆේස් කරන්න නම් අප හිතනවා නම් ඒකට අපිට මුහුණ දෙන්න ඕනේ කියලා ඒ ක්‍රමයට අලගු තියන්න ක්‍රමයට චැලෙන්ජ් කරන්න අභියෝග කරන්න ඕමනා නම් පුද්ගලිකත්ව සාධක වලින් ඉවත් වෙච්ච පොදු කම් වලට සියලු ජනයාව එකතු කරන ආකල්ප සහිත තත්යකට දේශනාවලටත් අපි ආ යුතුයි. එය පාරේ සටනට සමගාමීව වේදිකාවල සටන් වලට සමගාමීව හා වර එක ඕනනම් ඔසවා තබන පෙරමුණට ගේන සටන් බවටත් ඒවා පත් කිරීමේ උවමනාවකුත් ඒකම තියෙනවා. මොකද සමාජවාදී ශිෂ්‍ය සංගමයේ යනු A level සමත් වෙලා චලකූතු ජයග්‍රහණයක් අත්පත් කරගෙන විශ්වවිද්‍යාලවලට ඇහිල්ලා විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සහ පාසල් පද්ධතිය තුළ ඉන්න සිසුන්ගෙන් සමන්විත වුණු අධ්‍යාපනික සමාජයේ සමාජිකයන්ගෙන් සමන්විත වුණු කණ්ඩායම. ඒ නිසා ඒ අයගේ අර ඉහකම රත්නපාල හාමුදුරුවෝ එකා දෙන්න එකතු කරගෙන ගියා වගේ එකා දෙන්න ඇති
සංඛ්‍යාත්මක සාධක තරම් වැදගත් නැහැ. චාල්ස්ට හැරණ තැපෑලෙන් උත්තරයක් දීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සෙල්ලන්නේ රෝයල් එම්පයර් කෙනෙක් එකක්. ඒකට හැරණ තැපෑලෙන් උත්තරයක් දෙන්න සිද්ධ කරවපු සංවිධානයක් තමයි සමාජවාදී සිස්සංගමය. ඒකට අතිවිශාල හිස් ගොඩක් ඒක අතිවිශාල හිස් ගොඩක් එතෙන්ට යන්න උවමනාවක් වුණෙත් නැහැ. ඒ වෙනුවෙන් එහෙම පෙන්වුවේ නැහැ. එහෙම මිනිස්සු පෙන්ලා නෙමෙයි මේ දන ගැස්සුවේ චාල්ස්ව. චාල්ස්ව දන ගැස්සුවේ ඒ නිවැරදි භාවයේ හයියෙන් තමයි මේ චාල්ස්ව දන ගැස්සුවේ. ඒ නිසා ඒ උත්තරේ ගන්න පුළුවන් උනේ නෑ මං ඒක කරන්නේ නෑ කියන එක. නැත්තම් කියන්නේ ඔව් මම කරනවා මොකද කියන්නේ කියලා අහන්න තිබුණා. ඒම අහන්න පණ දුන්නේ නෑ. ඒ කොන්ද කැඩුවා. ඒ පෞරුෂත්වය චාල්ස්ගේ කැඩුවා. කොමසාරිස් කාර්යාලය කැඩුවා. කඩලා අපේ රටට අදාළ උත්තරය අපට ගැනීමට අදාළ අපේ උවමනාවට සමපාත උත්තරයක් ගන්න. අපේ උවමනාවට සපෝටිං උත්තරයක් ලබා ගැනීම සඳහා සමාජවාදී සිස්සංගමයට හැකියාව ලැබුණා. ඒක කළා පෙන්නුවා නම් මෙතෙන් පටන් ඉස්සරහට තියෙන අභියෝග ජය ගැනීමේ හැකියාවද සිම්පල්. සිම්පල් කියලා කියන්නේ නිකාම කජු කනවා වගේ නෙමෙයි. එයද ලබාගත හැකි. එයද ලබා ගන්න පුළුවන්. කල හැකි. ඉතින් එහෙම කිරීම තමයි මම හිතන්නේ අපි කාගෙත් වගකීම. ඉතින් එහෙම කරන්න කියන ආයාචනය කරමින් ඒ සඳහා ඔබට සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් එහෙම කරමු කියන අදහස යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම සමාප්ත කරනවා. බොහොම ස්තුතියි.